නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමේහි චත්තාලීසාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටලබ්බිතයි ඉමේහි චත්තාලිසාය ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමතීති. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නට අපි බොහෝ විට වෙහෙසෙනවා. හැම නිමේෂයකම වගේ උත්සාහ කරනවා මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්න. ඒ වගේම උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තමයි හැම කෙනෙක්ම ධර්මය අවබෝධ කරගන්න ධර්ම ශ්‍රවණය කරන්නේ. ලෝකේ අවබෝධ කරගන්නකොට ලෝකේ ඇත්ත తත්වය මතුවෙනවා. ලෝකේ ඇත්ත తත්වය තේරෙනකොට අපේ ජීවිතය ඊටාම සුවපත් භාවයට පත් කරගන්නට අපිට හැකියාව තියෙනවා. ජීවිතය නිවැරදි කරගන්නකොට අපි වැරදි වලින් අත මිදෙනකොට අපි බොහෝ ප්‍රීතියෙන් ජීවත් වෙන පුද්ගලයන් බවට පත් වෙනවා. මේ ප්‍රීතිය වැරදි නිවැරදි කරගෙන ඊටාම සුවදායකව ජීවිතය ගෙවනකොට බාහිර ලෝකයෙන් නොයෙකුත් ආකාරයේ එන බාධාවල් අඩු වෙලා අපි බොහොම ප්‍රීතිමත් මිනිස්සු බවට පත් වෙනවා. ඒ ප්‍රීතිමත් මිනිසුන් බවට පත් වෙලා අපේ ජීවිතය තුල කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි ආදී ඇති වෙන්න හේතුවක් වෙනවා ඒ ප්‍රීතිමත් බව. ඉතින් එහෙම අපේ ජීවිතය නිවැරදිව ගත කරලා එහෙම ප්‍රීතිමත් ස්වභාවයකට චිත්ත පස්සද්ධි, කාය පස්සද්ධි ඇති කරගන්න කෙනෙකුට, ඒකාග්‍රභාවයක් ඇති කරගන්න කෙනෙකුට ජීවිතයේ සත්‍ය ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සත්‍ය ස්වභාවය තේරෙන්නේ අන්න එතෙන්ට තමයි අපි මේ හැමදාම මාතෘකා කරන, හැමදාම අපි මාතෘකා කරගන්න ගාථා ධර්මයේ තියෙන අනුලෝමිකං කන්තිං පටිලබති කියලා කියන්නේ අනුලෝම ශාන්තිය කියලා කියන එක උපදිනවා. අනුලෝමික ශාන්තිය කියලා කියන්නේ විදර්ශනාවෙන් නැත්නම් අනුපස්සනා සිද්ධ කරලා ලෝකයේ සැබෑ తত্ত্বය තේරුම් ගන්නකොට ඇති වෙන ශාන්ත ස්වභාවය. ලෝකයේ සැබෑ తত্ত্বය තේරුම් නොගෙන ඉන්නකොට අපිට මේ පංච පාදානස්කන්ධයේ හින්දා මහා කලබලකාරී ස්වභාවයන් අපේ සිත් තුළ ඇති වෙනවා පින්වත්නි. මහා කලබලකාරී ස්වභාවයන් වල තියෙන මේ අපහසුතාවය, මහා කලබලකාරී ස්වභාවයන් වල තියෙන අපහසුතාවය තමයි මේ ජීවිතය ඊ타මත්ම ගැටලුකාරී තත්වයකට පත් කරන්නේ. ඒ කියන්නේ අපිට අපේ ජීවිතය සුවදායක තත්වයකට, සමාහිත තත්වයකින් හිත තියාගන්න බෑ. හැම වෙලේම නොසන්සුන්කම් උපදිනවා. Tamanට යමක් නැති වෙයි කියලා බය උපදිනවා. තව දේවල් ලබා ගන්න බැරි වී මගේ බලාපොරොත්තු කඩ වෙයි කියලා බය උපදිනවා. අනිත් අයට ලැබිලා තියෙන දේවල් දිහා බලලා ඒ දේවල් හින්දා යම්කිසි ඊර්ෂ්‍යාවන් වගේ දේවල් ඇති වෙලා ගැටලුකාරී තත්ත්වයන් උපදිනවා. මේ වගේ බොහෝ දේවල් තමන්ගේ පැත්තෙන් බොහෝ දේවල් අපිට අපේ ජීවිතයට එකතු කරගන්න අවශ්‍යතාවය තියෙන බොහෝ දේවල් අපිට සුවදායක තත්ත්වයන් නැති වෙනවා. අපේ ජීවිතයට එකතු කරගන්න අවශ්‍යම දේවල් තියෙනවා මේ ජීවිතයේදී. අන්න ඒ දේවල් පවා අපිට නැති වෙලා යන්න හේතුවක් වෙන්නේ මේ කියන ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දී ගන්නට පුළුවන්කමක් නැති වෙන හින්දා. මොකද ලෝකය සකස් කරන්න හැම වෙලෙම අපි උත්සාහ කරනවා. ලෝකය හදන්න අපි හැම වෙලෙම උත්සාහ කරනවා. එතකොට ලෝකය හදන්න අපි උත්සාහ කරනකොට අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ කවදාක්වත් ඒක හදලා ඉවර කරගන්න. එක පැත්තක් හදනකොට තවත් පැත්තක් කඩාගෙන යනවා.
තව පැත්තක් හදනකොට තව පැත්තක් කඩාගෙන වැටෙනවා. ඉතින් ඒකින්ද අපිට පුළුවන්කමක් ඇත්තේ නැති වෙනවා මේ ජීවිතය ඉතාමත්ම නිවැරදි තැනකට ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. මොකද එකම දේ කර කර ඉන්න වෙන හින්දා. ඔන්න ඔය தත්ත්වය හින්දා අපි උදෑසන නැගිට වෙලා ඉඳන් හිතේ නොසන්සුන්කමින් ජීවත් වෙනවා. ඒක තේරෙන්නේ නැහැ පින්වත්නි. ඒ සංසුන්කමේ තරම කොච්චරද කියලා ඒ සංසුන්කම අත්විඳි නැති කෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ. ජීවිතේ එක සැරයක් හරි සංසුන්භාවය අත්විඳලා තියෙනවා නම් අපේ පින්වන්ත අය මොහොතකට හිතනද ඇයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලා බොහෝ සැප සම්පත් තියෙන අය රජවරු සිටුවරු පවා ධනය බලය තියෙන බොහෝ දෙනා තමන්ගේ ඒ ධනය බලය තියෙන ජීවිතය අතහැරලා දාලා ගියේ ඇයි? අදටත් මේ වර්තමානයේත් බොහෝ තරුණ පිරිස් බොහෝ තරුණ අය තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න බැරුව නෙවෙයි. හුඟක් අය අර්ථ දක්වනවා ජීවිතය ජීවත් කරවන්න බැරුව මුදල් නැතුව නැත්තම් වෙන ලොකු ප්‍රශ්න ඇති වෙලා එහෙම කියලා. නෑ එහෙම නෙවෙයි. අවබෝධාත්මකව මේ ගෙවන ජීවිතයේ හිත සංසුම් භාවයක් නෑ. ඉල්ලනවා ඒවා ඉල්ලනවා දෙනවා ඉවරක් නෑ. හිතේ සංසුම් භාවයක් නෑ කියලා අවබෝධාත්මකව තේරුම් අරගෙන. හරිද? ඒ කියන්නේ තමන් සිහියෙන් නුවණින් වීරියෙන් ඉවසීමෙන් අදිෂ්ඨානයෙන් අන්න එහෙම තේරුම් අරගෙන සමහර අය මොකද කරන්නේ? තමන්ගේ ජීවිතය මහා වටිනාකමකින් යුක්ත දෙයක් බවට පත් කරගන්න ඕන කියලා මේ ලෞකික දේවල් වලින් හිත ඈත් කරන්න උත්සාහ කරනවා. ලෞකික දේවලුත් එක්ක වෙලා තියෙන්නේ කොච්චර ඒවා ලබා දෙන්න ගියත් මේ හිතට ඒවා කිසිම දෙයක් කොච්චර දේවල් මේවා ලබා දෙන්න ගියත් මේ හිතට ඒ කිසිම දෙයකින් ස්ථීරව අවශ්‍ය කරන සැනසීම ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් අතේ තියෙන දුරකථනයකින් අපේ පින්නන්ත තරුණයෝ විතරක් නෙවෙයි වැඩිහිටිය අය පවා මේ දුරකථනයේ තියෙන දේවල් බොහෝ දේවල් දුරකථනය තුලින් බැලීමට ඇසීමට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඇතිවීමක් කියන එකක් නැහැ. නොකර ඉන්න පුළුවන්කමකුත් නැහැ. නොකර ඉන්න උවමනාව තිබුණත් නොකර ඉන්න පුළුවන්කමක් නැහැ. අවශ්‍යතාවය තිබුණත් ඇදීලා යන හැටි බලන්න. සමහර දේවල් දැකීමේ ඇසීමේ නොසන්සුන්කමකින් හැම වෙලේම පසු වෙනවා. ඒක මං හැමදාම කියන කාරණාවක්. නොසන්සුන්කමකින් හැම වෙලේම පසු වෙනවා. මේ හිත නිකන් ගැහෙනවා වගේ. ගොඩ දාපු මාළුවෙක් ගැහෙනවා වගේ හැම වෙලේම හිත ගැහෙනවා. තමන් ඔయిత කලින් විඳ දෙයක් තියෙනවා නම් තමන් ඔయిత කලින් අහපු දෙයක් තියෙනවා නම් තමන් ඔయిత කලින් කුමන හෝ ආකාරයක සතුටක් විඳ දෙයක් ඇලිලා තියෙන දෙයක් තියෙනවා නම් අරමුණු කරපු දෙයක් තියෙනවා නම් ඒ අරමුණු තුලින් සතුටක් විඳ දෙයක් තියෙනවා නම් ඒ සතුට මොකද කරන්නේ? අපි තමන්ගේම හිත නැවත ඉල්ලනවා. ඒකද කිසිම ශාන්ත ස්වභාවයකට පත් වෙන්නේ නැහැ. හිත ශාන්ත වෙන්නේ නැහැ. ශාන්ත කියලා කියන්නේ සැනසිලිදායක සුවදායක ඉවසීමේ තත්වයකට පත් වෙන්නේ නැහැ. නොයසිලිමත්මයි. හිත හැම වෙලේම ආහාර හමුවේ නොයසිලිමත්. රූප හමුවේ නොයසිලිමත්. ශබ්ද හමුවේ නොයසිලිමත්. ගන්ධ රස ස්පර්ශ ආදී හමුවේ ඉවසිල්ලක් නැහැ. අන්න ඒ නොයසිලිමත් ස්වභාවයේ තියෙන මේ සිත නොයසිලිමත් ස්වභාවයේ තියෙන මේ හිත ඒ නොයසිලිමත්කම හින්දා හැම වෙලේම මොකද වෙන්නේ? කම්පණය වෙනවා. හැම වෙලේම කම්පණය වෙනවා. පොඩ්ඩක් නිකන් ගැහෙනවා. අර ගොඩ දාපු මාළුවෙක් වගේ කියලා කියන්නේ ඒකයි. ඉතින් මේ කම්පනයත් එක්ක හැමදාම ජීවත් වෙනවා පින්වත්නි. ඉපදිලා ටික දවසකින් පටන් ගන්න අම්මා පේන්න නැති වෙනකොට ඇති වෙන මේ කම්පනය, කිරි නැති වෙනකොට මේ ඇති වෙන මේ කම්පනය, ඇති වෙන මේ කලබලය, ඉවසිලි නැතිකම, ඒ ඉවසිලි නැතිකමෙන් දිගටම පීඩා විඳිනවා. යම් කිසි කෙනෙක් ඒ ඉවසිලිමත්කම නැතිකමෙන් දීර්ඝ වශයෙන් පීඩා විඳිනවා. එතකොට ඒ දීර්ඝ වශයෙන් විඳින පීඩාව ඒ කියන්නේ හැමදාම මොකක් හරි එකක් හින්දා පීඩා විඳිනවා. එක දෙයක් හින්දා තියෙන පීඩනේ නවතින්නේ ඒ වෙනුවට වෙනත් ලෞකික දෙයක් ආදේශ වෙලා. උදාහරණයක් කෙනෙකුට බොහොම ආදරයෙන් ලෙන්ගතුව කටයුතු කරනවා. ඒ ලෙන්ගතුකම් ආදරය කියන ඒවා නොදක ඉන්න බැරි තත්යකට පත් වෙලා ඉවසීල්ලක් නැතුව ඉන්නකොට ඒ තත්ත්වය අඩු වෙන්නේ වෙන කෙනෙක් ආදේශ වීමෙන්.
ඒක සමහරට අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙන දෙයක් ඕනේ. ඉතින් වෙන වෙන දේවල් ආදේශ කරගනිමින් කටයුතු කරන ස්වරූපයක් අපේ ජීවිතවල තියෙනවා. ඉතින් මේක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. ඊටාම ප්‍රබල ගැටලුකාරී තත්ත්වය ඔන්න ඕක. ඉතින් ඒක හින්දා අපි එක්තරා සූදානමක් තියාගත යුතුව තියෙනවා මේකට මොකද කරන්නේ කියලා යම් කිසි ආකාරයක මොකක් හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕන මේකෙන් අත මිදෙන්න අපිට මේකෙන් අයින් වෙන්න යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක් තියෙන්න ඕන. පින්නත්නේ මෙවැනි ආකාරයක වැඩපිළිවෙලක් අපි සකස් කර ගත්තොත් යම් විදිහකින් සකස් කර ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිත කාලය සාර්ථක කරගන්න. සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකද අපි බලාපොරොත්තු වෙන්නේ සතුට. එතකොට හිතේ ශාන්ත භාවය. යම් විදර්ශනාවක් සිද්ධ කිරීමෙන් රූප වේදනා සංඥා සංකාර කියන පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනගැනීමෙන් සත්‍ය తত্ত্বය මොකද වෙන්නේ? එහි සත්‍ය తত্ত্বය දැනගැනීම නිසා අපිට සකස් වෙන සකස්වීමක් තියෙනවා. ඒ තමයි ඒ සකස් වෙන සකස්වීම තමයි ඔය කියන ගැටලුකාරී තත්ත්වයෙන් අපි අත මිදිලා මේ කියන ඔය නොසන්සුන්කමෙන් අත මිදලා හිත සාන්ත ස්වභාවයෙන්ම තියෙන. මොකද මේ නොසන්සුන් වෙන්න දෙයක් නැති බව තේරුම් අරගන්නවා. පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය. ඒකේ තියෙන සත්‍ය తত্ত্বය තේරුම් ගන්නකොට ඒක අහම්බයක් කියලා දැනෙනකොට මේ ලෝකයේ තියෙන මේ ලෞකිකත්වය තුළ අපි පන්න ගිහලා ඉවර කරන්න පුළුවන් දෙයක් නැහැ. අපේ පින්වන්ත අය තමන්ගේ ජීවිතය හෝ අනුන්ගේ ජීවිත මේ ලෝකයේ ඉන්න ඔක්කොගේම දන්න කියන තමන් අහලා තියෙන තමන් විඳලා තියෙන නැත්තම් අන් අයගේ අත්දැකීම් තමන් අඳුරන අය හරි කමන්නේ කොහේ හරි කමක් නැහැ. ඈත ප්‍රදේශවල හරි කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා විමසලා බලන්න පොඩ්ඩක් චුට්ටක් විමසලා බලන්න මේ ඉන්නවද කියලා මේ ඊටාම සන්තෝෂයෙන් සමගිවම හිත රිදව ගන්නේ නැතුවම ඉන්න කවදාකවත් අපි අනාගතයේදී හිත රිදෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්කම තියෙන බැඳීම් තියෙන අය ඉන්නවද කියලා බලන්න. අවබෝධයක් තියෙනවා නම් එහෙම ඉන්න පුළුවන්. ජීවිත අවබෝධයක් තියෙනවා නම් ඒ කියන්නේ උපේක්ෂාව තියෙන්න ඕන දෙපැත්තෙම. එහෙම නැතුව අධික තණ්හාවෙන් අධික බැඳීමකින් ඉන්න අය ඒ වගේ අපිට බාහිරින් පේනවා සැනසීමෙන් ඉන්න බව. නමුත් මහා ගැටලුකාරී තත්වයන් බොහෝමයකට මුණ දෙනවා. මොකද මේ එහා පැත්ත මෙහා පැත්ත 500ක් 100ක් තේරුම් ගන්න පුළුවන්කමක් නැති හින්දා. ඒ තේරුම් ගන්න පුළුවන්කමක් නැත්තේ හැම වෙලේම වෙනස් වෙන හින්දා. නැත්තම් මුළු ජීවිත කාලෙම උත්සාහ කරලා හරි කෙනෙක්ව තේරුම් ගන්න අපිට පුළුවන්කම ලැබේවි. එහෙම කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැත්තේ ඇයි? එහෙම කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැත්තේ ඇයි? ඔන්න ඔය කියන තත්වයන් හින්දා. ඔන්න ඔය කියන ස්වභාවයන් හින්දා. ඒ කියන්නේ හැම වෙලේම වෙනස් වෙන හින්දා. එතකොට හැම වෙලේම වෙනස් වෙන, හැම වෙලේම නැති වෙන, හැම වෙලේම අපහසුකම් වලට හේතු වෙන මේ කියන తত্ত্বය, මේ කියන අපේ හිතේ තියෙන ස්වභාවය අපිව විනාශයට අරගෙන යනවා. මේ වගේ අපේ ජීවිතය ජීවත් කරවන්න අපි හැම වෙලේම නිවැරදිම උත්සාහයක් ගන්න ඕනේ. ඉතා නිවැරදි උත්සාහයක් ගන්න ඕනේ ජීවිතය ජීවත් කරවන්න. ඒකට අපි හරීම ප්‍රවේශමෙන්, ඉතාම ප්‍රවේශමෙන් අපි අවතීර්ණ වෙන්න ඕනේ. ඉතාම ප්‍රවේශමෙන් අවතීර්ණ වෙන්න ඕනේ දැනගෙන ක්‍රමානුකූලව මේක වැඩක් නෑ, මේකෙන් මට ශාන්තියක් ලැබෙන්නේ නෑ, මේකෙන් මට සුවදායක තත්ත්වයක් ලැබෙන්නේ නෑ කියලා තේරුම් අරගෙන අපිට පුළුවන් වෙන්න ඕන ක්‍රමානුකූලව ඉතාම පරිස්සමෙන් මේ තියෙන ඔය රිදවා ගන්නේ නැතුව, ඒක මම කියන්නේ හැම වෙලේම ඉතාම ප්‍රවේශමෙන් කියලා. ගැටීම් ඇති කරගන්නේ නැතුව හිතේ මේ ගැටීම් ඇති කරගන්නවා කියනකොටම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බාහිර අයත් එක්ක ගහ ගන්නවා, බාහිර අයත් එක්ක කුමන හෝ ආකාරයක මේ ගැටලුවක් ඇති කරගන්නවා, බැන ගන්නවා, ගහ ගන්නවා කියලා. එහෙම එකක් නෙවෙයි. ගැටීම් ඇති කරගන්නේ නැතුව අපේ සිතේ අපිට සිතේ ගැටීමක් ඇති කරගන්න නැතුව හිමින් ගැලවෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ ලෝකයේ තියෙන දේවල් වලින්.
එතකොට ඇලෙන්නෙත් නැති වෙන්න ඕන, ගැටෙන්නෙත් නැති වෙන්න ඕන. ඒකයි කියන්නේ ගැටීම ඇති කරගන්නේ නැතුව කියලා. ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ කියන தത്വයට මුණ දෙන්න. ඉතින් මෙහෙම අපි හිතලා බැලුවොත් එහෙම අපේ ජීවිතය කොහොම හරි කරලා සුරක්ෂිතභාවයට පත් කරගන්න යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් හදාගන්නම ඕනේ. යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් හදාගන්නම ඕන. ඔය ශාන්ත ස්වභාවය හිතන්න පොඩ්ඩක්. නිවිච්ච ගතියක් අඩුම ගානේ తాවකාලිකව හරි විස්කම්බන ප්‍රහාණයකින් හරි මේ සුවය අත්විඳින්න ඕන. හිත නලියන හිත, දඟලන හිත නලියන්නේ නැතුව, දඟලන්නේ නැතුව ඔහේ තියෙන්න ඉඩ අරින්න ඕනේ. එහෙම සුවසේ ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. බාහිර අරමුණු වෙන්නකොට ඒ අරමුණු තුල මුකුත් නැහැ. Tamanට අවශ්‍ය දෙයක් නැහැ ඒ වගේ. මොකද එන්නේ ඒ தත්තර කවදා හරිපත් වෙන්න ඕනේ. අත්දැකීම ලබන්න ඕනේ. මෙතන එහෙම නැහැ. හැම වෙලෙම අවශ්‍ය දෙයක් තියෙනවා. හිත හැම වෙලෙම ඉල්ලන දෙයක් තියෙනවා. හම්බෝ නැති වුණොත් නම් බෑ. නැති වුණොත් නම් මහා පුදුම දෙයක් කියලා රත් වෙන අර අපි කතා කරා වගේ සල්ලතෝ ගණ්ඩතෝ කියලා අපි කතා කරානේ. එතකොට මේ අර ගෙඩියක් වගේ පුපුරු ගහන ගතියක්, දැවිල්ලක් තියෙන ගතියක්, එතකොට ගලවන්න බැරි ගතියක්, ගලවන්න උවමනාව තිබ්බත් ගලවන්න හිතන්නවත් බැරි ගතියක් ඇතුළාන්තයෙන් හැම වෙලේම ප්‍රාර්ථනා කරන නමුත් ලැබෙන්නේ නැති අසහනකාරී කියලා කියන්නේ ඒකයි. කොච්චරවත් තෘප්තිමත් කරගන්න බැරි, තෘප්තිමත් වුණත් ඇතිවීමක් නැති මොකද්දෝ ඉල්ලීමක් තියෙන මේ රිදෝ ඉල්ලන ස්වභාවයක් තියෙන මේ හිත නොසන්සුන්ව හැම වෙලේම තියෙන හිත මේ සාන්ත භාවයට පත් කරගෙන සුවදායකව සැනසille මොහොතකට ඉන්න අන්නේ වගේ හීනයක් තියෙන්න ඕන පින්නත් අපිට. අන්නේ හීනේ ඇති වෙන්නේ විදර්ශනාවෙන්. ඒක සඵල වෙන්නේ විදර්ශනාවකින්. ඔය අනුපස්සනාවලින් මේ මහා චත්තාලීසාර භාවනාව ගත්තොත් එහෙම මේ කියන මේ චත්තාලීසාය භාවනාව ගත්තොත් එහෙම 40 ආකාරයක කරන මෙනෙහි කිරීම පැහැදිලිවම අපි ඔතෙන්ට ඔය කියන මානසික තත්ත්වයට අපිව නංවනවා. ඉතින් ඒක තමයි අපි මේ සිද්ධ කරගත යුතුව තියෙන වටිනම දේ. අන්න ඒක ජීවිතේ. අන්න ඒකට තමයි කියන්නේ අනුලෝමිකං කන්තිං පටිලබති කියලා. හරිද? අනුලෝම ශාන්තිය කියලා කියනවා. මේ 40 ආකාරයක මෙනෙහි කිරීමත් එක්ක මේ පංච උපාදානස්කන්ධයෙන් හිත අතහැරිලා අනුලෝම ශාන්තිය කියන තැනට එනවා. අන්නේ අනුලෝම ශාන්තියත් එක්ක තමයි අපිට විදර්ශනා ඥාන පහළ වෙන්නේ. ඒ කියන්නේ උද්‍යව්‍ය ඥානය. උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම අත්දකින ඥානය. හරිද? ඒ කියන්නේ ඒක අත්දකින්න ඕනේ. යම් කිසි දෙයක් ගැන අපි හිතාගෙන ඉන්නවා. ඒ හිතාගෙන ඉන්න දේ හැබැයින් දැකලා නැත්නම් ඒ අරමුණ කියනකොට නොයේකුත් දේවල් මතක් වෙනවා. උදාහරණයක් විදිහට යම් නගරයක් ගැන විස්තර කරනවා කවුරු හරි. ඒ නගරය ගැන විස්තර කරපුවාම ඒ නගරයේ තියෙන අපි හිතමු මොන හරි අපූර්ව දෙයක් ගැන අපූර්ව නිර්මාණයක් තියෙනවා මේ නගරේ. ඒක ගැන ගොඩාක් දෙනෙක් විස්තර කරනවා. විස්තර කරපුවාම මට එක එක සිහින තියෙනවා. එක එක විදිහට මතක් කර මේක මෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති කියලා එක එක ආකාරයෙන් අර කිව්ව විස්තර අනුව ඒ නගරය මතක් වෙනවා. හැබැයි කොයි වෙලාවෙ හරි මේ නගරය දැක්කොත් මගේ ඇහෙන් ආය ඊට පස්සේ මතක් වෙන්නේ එකයි. ඒ දැක්ක දේ මතක් වෙන්නේ. එහෙම නැතු අර කලින් වගේ බොහෝ ප්‍රදේශවලට හිත විසිරීලා යන්නේ නැහැ. බොහෝ දේවල් වලට හිත විසිරීලා යන්නේ නැහැ. ඉතින් ඒක අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දේ තමයි මම මේ කියුවේ. මේක අපේ ජීවිතය ඊටාත්ම සුවදායක තත්ත්වයට පත් කරගන්න කටයුතු කරන්න ඕනේ. ඔය විදිහට අපි හිතලා කටයුතු කරන්න ඕනේ. ඉතින් මේක තවදුරටත් අපි නැවත හිතන්න. මම මේ කිව්ව කාරණාව එක මොහොතකට දැනෙන්න හිතන්න. අද දවසේ අපි බොහොම වැදගත් දෙයක් මේ කතා කරේ මොකද්ද? මගේ හිත මේ මොහොතේ නොසන්සුන්. මේ නොසන්සුන්කමින් අයින් කරලා මේක සාන්ත භාවයකට ගැනීම කියන වැඩපිළිවෙලක්. එහෙම වැඩපිළිවෙලක් මේ ලෝකේ තියෙනවා. ඒ වගේ අවශ්‍යතාවය තියෙන මිනිස්සු එවැනි තත්වයකට තමන්ගේ සිත පත් කර ගන්නවා. හරි බොහෝ දේවල් හිත අධික නොසන්සුන්කමින් ඉන්න මේ ඔක්කොම අතහැරිලා සුවදායක තත්වයකට තමන්ගේ හිත පත් කර ගන්නවා. එහෙම සිද්ධියක් තියෙනවා. එහෙම ලංවීමක් තියෙනවා යම් කිසි දෙයකට. අන්න ඒ ලං වෙන තැනට අපිට බැයිද අපේ හිත සකස් කරන්න.
අන්න ඒ ලං වෙන තැනට අපිට බැයිද අපේ හිත සකස් කරන්න. අන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන තත්ත්වය. හරිද? අපේ ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන්නේ අන්න එවැනි තත්ත්වයකට අපේ හිත පත් කරගන්න. ඉතින් ඒක තමයි අපි ජීවිතයේ ඉතාමත්ම නිවැරදි තැනකට ගන්නවා කියලා කියන්නේ. අනුලෝමිකං කන්තිං පටිලබති. එතකොට විදර්ශනා ඥාන උපදින්න මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයත් එක්ක හිත තියෙන ගනුදෙනුව ටික ටික අඩු වෙනවා. ඒකෙන් හිත ගැලවෙනවා. ඇයි? පංච උපාදානස්කන්ධය මොකක් වගේද? දැන් අපි දන්නවා. ගඩුවක් වගේ. හුලක් වගේ. හරිද? ඇඟේ ඇනලා තියෙන එකක් ගලවන්න අමාරු එකක් වගේ. හරිද? එතකොට හුලක් වගේ කියලා කිව්වේ ඒකයි. ඊළඟට ගඩුවක් වගේ, ගෙඩියක් වගේ, රෝගයක් වගේ. හරිද? එතකොට එහෙනම් ඒකෙන් ගැලවෙන්න ඕන අපි. හරිද? ඒක පාප ධර්මයක්. එහෙනම් ඒවෙන් ගැලවෙන්න ඕන. අන්න ඒ ගැලවෙන්නේ ඔන්න ඔය ශාන්තිය අනුලෝමිකං කන්තිං පටිලබති කියන ශාන්ත ස්වභාවයකට හිතපත් කරලා ඒ පත් කිරීම තුළින් පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වરૂපය අත්දැකීමෙන් අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා මේ වගේ බොහෝ දේවල් ගත්තාම ඒ දේවල් තුලින් තමයි අපිට ඔය කියන තැනට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මුල ඉඳන්ම ඒ දේවල් කරමින්, සිල් රකිමින්, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකායතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ කඩයින් පහු කරන්න ඕනේ. මේ කඩයින් පහු කරගෙන අපි යනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට. පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී නාම රූප පරිච්ඡේද ඥානය, ඉස්සෙල්ලාම උපදින ඥානය, පච්චේ පරිග්‍රහ ඥානය, ඊට පස්සේ සම්මස්සන ඥානය, අන්න තරුණ උද්‍යව ඥානය, බල උද්‍යව ඥානය, අන්න ඒ තත්ත්වයට එනකොට ඔය කියන ශාන්තියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ඥානය ඉපදුනාට පස්සේ තමයි ඔන්න විදර්ශනා ඥාන උපදින්න පටන් ගන්නෙ. පළවෙනියෙන්ම බංගානුපස්සනාව, බයතුප්පට්ඨානය, මේ විදිහට ආදීනවානුදස්සන ඥානය, නිබ්බිදානුපස්සනාව, මුංචිතු කම්මතා ඥානය මේ වගේ ඥාන ඉපදෙන්න පටන් ගන්නවා. මේ හැම ඥානයකින්ම සිද්ධ වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන් ඉවත් වීමක්. ඉතින් මේ පංච උපාදානස්කන්ධයෙන් හිත ඉවත් කර ගැනීම කියන එකේදී තමයි ඒවා ස්ථිර වීමක් සිද්ධ වෙනවා. මේ සිහිය පවත්වා ගැනීමක්, ඒ සිහිය තුළ පැවතීමක් සිද්ධ වෙනවා. ඔහොම ගෝත්‍ර භූ ඥානය දක්වා වර්ධනය කරගත්ත මේ යෝගියා ගෝත්‍ර භූ ගෝත්‍රයේ ඉක්මවා යන තත්වයකටපත් වුණා. අන්න ලෝකෝත්තර ඥානයේ එතනින් එහාට ලෝකෝත්තර ඥානයේ ඉපදවීම සඳහා ලෝකයේ ඉක්මවා යන ලෝකයේ සැබෑ තත්ත්වය අවබෝධ කරගන්න මාර්ග ඥානය උපදින්නේ ඥාන දර්ශන විසුද්ධිය කියන පිරිසිදු භාවයට පත් වෙන්න අවශ්‍ය කරන ඥාන දර්ශනය ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ ඔන්න ඔය කියන සියලු වැඩපිළිවෙලින් පසුව. ඉතින් එතෙන්ට යන්න පුළුවන්කම අපිට තියෙන්න ඕන. එතන දක්වා වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ වැඩපිළිවෙල තමයි ධර්මයේ තුල තියෙන්නේ. මේ වැඩපිළිවෙල තුලින් අපි අපේ ජීවිතය සකස් කරගන්න හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ. වෙන මොනවද කරන්නේ? ඉවරක් වෙන දෙයක් තියනවද කියලා මම අහන්නේ. වෙන මොනවද අපිට කරන්න තියෙන්නේ? ඒකින්ද ඉවරක් වෙන දෙයක් නැත්තම් ජීවිතේ එකම දේ කර කර ඉන්නවා කියන එක තරම් මෝහයක් තවත් නැහැ. එකම දේ කර කර ඉන්නවා කියන එක තරම් මෝහයක් තවත් නැහැ පින්වත්නි. ඇයි එහෙම කියන්නේ? ඉතින් පෙන්නපු දේම පෙන්වන්න ඕනේ නැවත වාරයක්. අස්සපු දේම අස්සවන්න ඕනේ. හිතේ සංසුන්කමක් නැහැ. ඒකද මෙන්න මේ අනුලෝමිකං කන්තිං පටිලබති කියන පියවරට එන්න ඕනේ. ඒ පියවරට ඇවිල්ලා ඒක තුලින් ওই වගේ අනුපස්සනා ඥානයන් විදර්ශනා ඥානයන් උපදවා ගන්නකොට තමයි අර කියන සම්මත්ත නියාමං ඔක්කමති. සම්මත්ත නියාම නම් වූ මාර්ගසිත ඉපදිලා ඒ මාර්ගසිත උපදින්න හේතු වෙන්නේ ඵලසිත උපදින්න හේතු වෙන්නේ ඔන්න ඔය කියන කලින් තියෙන පූර්ව භාග ප්‍රතිපදාව. ඉතින් ඒකින්ද මෙතෙන්ට යන්න සිල් රකින්න ඕනේ, ගුණවන්ත වෙන්න ඕනේ. තමන්ගේ හැම පැත්තකින්ම තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ. හැම පැත්තකින්ම ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ. මේවා අපි හැම නිමේෂයකම හිතන්න ඕන දේවල්. එහෙම හිතන්න අවශ්‍යතාවය තියෙන දේවල්. ඉතින් එහෙම වුණොත් අපිට පුළුවන්කම තියෙනවා මේ ජීවිතය ඉතාමත්ම සාර්ථක තත්වයකට පත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් උපදවා ගන්න.
අපේ තුළින් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. තවදුරටත් අපි කල්පනා කරොත් කොයි ආකාරයකින්ද මෙතෙන්ට යන්නේ කොහොමද කියලා අපිට එතෙන්දි තමයි ලොකූ රුකුලක් ලැබිලා තියෙන මේ මහා චත්තාලීසාය භාවනා ක්‍රමවේදය හැම වෙලේම අපිව තල්ලු කරනවා අවශ්‍ය කරන කඩීමට. මොකද අපිව අවශ්‍ය කරන කඩීමට තල්ලු වෙන්නේ අවබෝධයෙන්. ඒ මොන අවබෝධයෙන්ද? ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයෙන්. මොනවද ත්‍රිලක්ෂණය? අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ අපිට දැනෙන්නේ, අපිට තේරෙන්නේ පැහැදිලිවම ඒ ලක්ෂණ මතු කරගෙන කරන විදර්ශනාවෙන්. ඒ ලක්ෂණ මතු කරගන්න ගියාම හරීම අමාරුකම් තියෙනවා සාමාන්‍ය ජීවිතයේ ඒ ලක්ෂණ තේරුම් ගන්න. ඒකයි මරණයක් හමුවේ අපිට මේ ලක්ෂණ තුනම මතුවලා තියෙනකොට හැම වෙලේම මොකද සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති කියලානේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා සහ නිර්වාණ සාන්තිය පවා ආත්ම කොට ගන්න බෑ. ඒකයි කියන්නේ සබ්බේ ධම්මා අනාත්තාති කියලා. එතකොට හැම තැනකම ත්‍රිලක්ෂණය තියෙනවා. හැම තැනකම පංච උපාදානස්කන්ධයට අදාළව ත්‍රිලක්ෂණය, ඒ ලක්ෂණ නැති තැනක් නැහැ. නමුත් ඒවා අපිට ප්‍රකට නෑ සාමාන්‍යයෙන් ගත්තාම. ප්‍රකට වෙන තැන් තියෙනවා. ප්‍රකට වෙන තැන්වලදීත් හඳුනාගන්නේ නෑ. අපි හිතමු අපි ගමනක් යනවා 3 දිනක්ව හඳුනා ගන්න උවමනාවක් තියෙනවා. ඉතින් හැම තැනකම මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ගේ එකම ලක්ෂණ තියෙන්නේ. අපිට වැදගත් 3 දිනක් ඉන්නවා. මේ 3 දෙනා සැරෙන් සැරේ විද්‍යමාන වෙනවා. සැරෙන් සැරේ මගෙත් එක්ක කටයුතු කරනවා මේ 3 දෙනා. නමුත් මම ඒ කවුද කියලා හඳුනාගන්නේ නෑ. අන්න ඒ වගේ මේ හැම තැනකම ඉන්න මිනිස්සු වගේ මං කිව්ව හැම වෙලාවකම මේ සංස්කාරයන් තුළ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තියෙනවා. හැබැයි ඒක හොඳට ප්‍රකටව විද්‍යමාන වෙන අවස්ථා තියෙනවා. ඒ තමයි මරණාසන්න අවස්ථාව, අනුන්ගේ මරණය, තමන්ගේ මරණය, රෝගී අවස්ථාවන්, එතකොට ප්‍රියයන්ගෙන් වෙන් වෙන අවස්ථාවන්, අප්‍රියයන් හා එක් වෙලා වාසය කරන්න වෙන අවස්ථාවන්, කැමති දේ නොලැබෙන අවස්ථාවන්, මේ හැම තැනකම මේ දුක්ඛ ලක්ෂණය විතරක් නෙවෙයි අනිත්‍ය අනාත්ම ලක්ෂණත් තියෙනවා. නමුත් අපි ඒවා හඳුනා ගන්න දක්ෂ නැහැ. ඒවා හඳුනා ගන්න දක්ෂ නැති නිසාවෙන්ම අපි ගැටලුකාරී තත්ත්වයකට පත් වෙනවා. ඒවට රැවටෙනවා. හඳුනා ගන්නෙත් නැහැ විතරක් නෙවෙයි අනිත් පැත්තට වැරදි විදිහට හඳුනා ගන්නවා. දුක් දේ සැප වශයෙන් හඳුනා ගන්නවා. අනිත්‍ය දේ නිට්ටය වශයෙන් හඳුනා ගන්නවා. අනාත්ම දේ ආත්ම වශයෙන් හඳුනා ගන්නවා. මේ විදිහට එක එක ආකාරයේ වැරදි ආකාරයක චිත්‍රයක්, වැරදි ආකාරයක අදහසක් අපේ තුළ ඇති වෙලා තියෙනවා. ඒකින්ද ඒවට ඇලෙනවා, ඒවාගේ සතුට වෙනවා, ඒවා ග්‍රහණය කරගන්නවා, ඒවා කරේ මසුරුකම උපදවා ගන්නවා, ඒවා රකින්න හදනවා, රැකීම සඳහා නොයෙකුත් පාප ධර්මයන් සිද්ධ කරනවා. අන්න ඒ කරන විකාර වැඩපිළිවෙලෙන් හිත අයින් කර ගැනීම සඳහා තමයි සමහර අය කියනවා මට අහවල් දෙයක් ලැබුණ නැත්නම් මම කෙනෙක්ව මරනවා කියලා කියනවා. හරිද? ඒ වගේ විකාර රූපී ගතිවලට එන්නේ අපේ පින්වත්නි මේ තියෙන ගැටලුකාරී තත්ත්වය නිසා වෙන්. ඉතින් මේක අපි තවදුරටත් හොඳින් තේරුම් අරගෙන අපි ජීවිතය නිවැරදි කරගන්න යම්කිසි උත්සාහයක් ගමු. ජීවිතේ නිවැරදි කරගන්න යම්කිසි උත්සාහයක් ගමු. එතකොට අපිට පුළුවන් වේවි පැහැදිලිව, ඉතා පැහැදිලිව අපේ ජීවිතය සාර්ථක කඩයිමකට පත් කරගන්න පුළුවන්කම ලැබේ. මේ සඳහා අවශ්‍ය කරන මෙනෙහි කිරීම තමයි මේ 40 ආකාරයකින් කෙරෙන්නේ. එතනදී අර මම කලින් කිව්වනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මතු කරගන්න අමාරුයි කියලා. අන්න ඒ මතු කරගන්න අපහසුකම් තියෙන්නේ, මතු කරගන්න අමාරුකම් තියෙන්නේ යම් යම් ආකාරයට ඒ ලක්ෂණ විද්‍යමානව තේරුම් ගන්න අපේ මනසේ තියෙන දුර්වලකම් හින්දා. ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීමක් නැත්නම් ඒකට දක්ෂ නෑ අපි. ඒක ඒ ලක්ෂණ ඒ හැම තැනකම තියෙන ඒ ලක්ෂණේ මතු කරගන්න දක්ෂ නෑ. ඒ හින්දායි මේ මහා චත්තාලීසාර භාවනාවේ තියෙන වටිනාකම තමයි උදාහරණ තියෙනවානේ. දැන් උදාහරණයක් ගණ්ඩෝ කියලා කිව්වහම එතකොට රෝගතෝ ගණ්ඩතෝ කියලා කිව්වහම දැන් අපි කතා කරපු කීපය ගත්තාම ඒ වගේ තියෙන ලක්ෂණ වගේක් තියෙනවා. ඒවා අපිට ප්‍රකටයි. අන්න ඒ
ප්‍රකට ලක්ෂණයන් මේ පංචපාදානස්කන්ධය කියන ක්‍රියාවලියේ තියෙන බව අපිට ඒවත් එක්ක සංසන්දනාත්මකව හිතන්න පුළුවන්. පුපුරු ගහන දැන් ගෙඩියක් ගත්තොත් කැක්කුම, දැවිල්ල, පුපුරු ගහන ගතිය. කැක්කුම, දැවිල්ල, පුපුරු ගහන ගතිය මේ ගෙඩියක තියෙන දෙයක්. එතකොට අන්න ඒ ගෙඩිය තියෙන මේ පුපුරු ගහන කැක්කුම එන රත් වෙන ගතිය අපි හැම වෙලේම බලන්න ඕනේ. අපේ ජීවිතය තුලින් පංචපාදානස්කන්ධය තුලින් අත්දකින්න. එතකොට පංචපාදානස්කන්ධය තුලින් මේක අත්දකිනකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ කියන ගැටලුකාරී తত্ত্বය. මේ කියන ගැටලුකාරී తত্ত্বය මේ తত্ত্বයෙන් අත මිදෙන්න. මේ කියන ගැටලුකාරී తত্ত্বයෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙන්නේ මේ පංචපාදානස්කන්ධයෙහි ඇත්ත తত্ত্বය වටහා ගත්තොත්. ඉතින් ඇත්ත తত্ত্বය වටහා ගන්න අපි මොකද කරන්නේ? මේ කියන මෙනෙහි කිරීම ටික කරන්න ඕන. මේ මෙනෙහි කිරීම කරනකොට අපිට ඒකේ ඇත්ත తত্ত্বය වටහා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේක කරගන්න ඇයි අපිට බැරි? මේ මෙනෙහි කිරීම වලට 아무තු කාලයක් ඕනද? මේ මෙනෙහි කිරීම භාවනාවක් විදිහට කරන්න ඕනේ තමයි. නමුත් ඉස්සෙල්ලා මේවා හඳුනා ගන්න. මේ පිළිබඳව යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න නිබඳව මේ ගැන මේ ආකාරයෙන් මෙනෙහි කරන්න. Tamanට ලැබිලා තියෙන හොඳම දේ කියලා හිතෙන දේ අරගෙන බලන්න. ඒක ඇනිච්ච දෙයක්. අපි හිතමුකෝ කෙනෙකුට ලැබිලා තියෙන හොඳම දේ විදිහට දැනෙන්නේ Tamanට ලැබිලා තියෙන දරුවෙක්ගේ ආදරයක් කියලා. හරිද? නමුත් ඒ දරුවාගේ ආදරයෙන් හින්දා කොයි තරම්නම් මනසෙන් දුක් විඳිනවද කියලා. ඒක ගලවන්න Tamanට උවමනාවක් තිබුණත් දරුවාගේ ආදරය තියෙනවා. ඉතින් දරුවා ටික සමහර වෙලාවට අපි කැමති විදිහට ඉන්නේ නැහැ. එයාගේ කාලය යනකොට එයා ටික ලොකු වෙනකොට එයා මොකද කරන්නේ? එයාගේ පාසලේ යාළුවෝ නැත්තම් වෙනත් දේවල්, ක්‍රීඩාවන්, සංගීතය නැත්තම් වෙනත් කුමන හෝ හරි දෙයක් ඔස්සේ එයා හිතුවක්කාරව එයාට කැමති විදිහට එයාගේ ජීවිතය අරගෙන යන්න පටන් ගන්නවා. දැන් මෙහෙ තිබ්බ ආදරය ඉගිලෙනවා. එතකොට හරියට වේදනාව විඳිනවා. හරියට දුක් විඳිනවා. දෙමාපියෝ සමහර වෙලාවට හරියට දුක් විඳිනවා. ඉතින් මේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. මේක තමයි පංච උපාදානස්කන්ධයේ ගතිය. මේක තමයි ස්වභාවය. මගේ වසඟයට ගන්න බෑ. මගේ වසඟයට ගන්න පුළුවන් කමක් නෑ. ඒක කොයි වෙලාවෙ කොයි පැත්තට යයිද කියලා හැම වෙලේම බයෙන් ජීවත් වෙන්න වෙලා. කොයි වෙලාවෙ කොයි පැත්තට යයිද කියලා හැම වෙලේම බයෙන් ජීවත් වෙන්න වෙලා. ඉතින් මේවා ගැන අපි ඊ타ත්ම ගැඹුරෙන් හදාරන්න ඕනේ. ඊ타ත්ම ගැඹුරෙන් හිතන්න ඕනේ. එහෙම ගැඹුරෙන් හිතලා අපේ ජීවිතය නිවැරදි කරගන්න කල හැකි සියලු දේ සිද්ධ කරන්න ඕනේ. කල හැකි සියලු දේ සිද්ධ කරන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. එහෙම නැත්තම් ජීවිතේ ජීවත් කරවන්නට පුළුවන්කමක් නැහැ. ඉතින් ඒවා ගැන නැවත හිතන්න ඕනේ පින්වත්නි. හිතලා ඒ අවශ්‍ය කරන කඩයිමට අපේ වැඩපිළිවෙල ආරම්භ කරගන්න අවශ්‍ය කරන කඩයිමට අපේ වැඩපිළිවෙල ආරම්භ කරගන්න ඕන. මම මෙන්න මෙතෙන්ට වර්ධනය කරගන්නවා කියලා. ඉතින් මේවා අපි කොයි විදිහකින්ද අවබෝධ කරගන්නේ? මේ 40 ආකාරයක තියෙන මේ භාවනා ක්‍රමවේදය තුලින් හිතන්න. ඒකයි මම කිව්වේ දවසකට පැයක් ගන්න හැන්දෑයාමේ අරගෙන නැත්තම් පැය භාගයක් ගන්න. විනාඩි 15ක් හරි කමක් නැහැ. විනාඩි 20ක්වත් අවමය තියාගෙන වක්වත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. තමන් පර්යංකේ ඉඳගෙන සංසන්දනය කරන්න මේ පංච උපාදානස්කන්ධයේ ගෙඩියක් වගේ. මේ පංච උපාදානස්කන්ධයේ රෝගයක් වගේ. එතකොට මේක ඇනිච්ච හුලක් වගේ. ගලවන්න බෑ. ගලවනකොට රිදෙන. ඒවට සමාන්තරව ඒවා සමාන කර ඒවා සංසන්දනය කර හිතන්න. ඒ සංසන්දනය කර හිතනකොට අපිට තේරෙවි සංසන්දනය කර හිතනකොට අපිට තේරෙවි කොයි විදිහටද මේක මම මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. හරිද? එතකොට තේරෙන්න පටන් ගනී හිත අර අනුලෝමිකං කන්තිං පටිලබති. يعني ටික අනුලෝම ශාන්තියට ලං වෙන බව. ඒ කියන්නේ පැහැදිලිවම විදර්ශනා ඥාන ඇති වෙන මට්ටමට හිත සාන්ත වෙන ස්වභාවය ටික දැනේ. එහෙම මෙනෙහි කරනකොට ඇත්ත තමයි මේක මෙහෙමයි Tamanට තදට දැනෙන දෙයක් තියෙනවා. මම මේක පොඩ්ඩක් ගැඹුරින් කියන්නම්. අපි තරහක් හරි බැඳීමක් හරි තියෙනවා කියනකොට ඒක මට දැනෙනවා සැරෙන් සැර කාත් එක්ක හරි නුරුස්සනකමක් ඇවිල්ලා තියෙන්නේ. ඒක හැම වෙලෙම දැනෙනවා. ඒ දැනීමත් එක්ක ඒක හුලක් වගේ දැනෙනවා නා.
ඒ දැනීමත් එක්ක රිදෙනකොට වෙනදට නම් කර කියා ගන්න දෙයක් නැතුව තමයි ඒ රිදීමත් එක්ක ඉන්නේ. හරිද? ඒ බැඳීමත් එක්ක ඉන්නේ බැඳීම හින්දාම රිදෙනකොටත් ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුව අයියෝ ඒක තමයි කියලා අර ඒකම ඕනෑ කියලා ඉන්නවා. නමුත් දැන් රිදෙනකොට ඇතිවන හැඟීමත් එක්ක ගෙඩියක් වගේ මතක් වෙනවා. මේක ගෙඩියක් වගේ. මේක සල්ලි කර්මයකින් ඉවත් කරන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් අයින් කරොත් මේ රිදෙන එක නෑ. මේක තුවාලයක් වගේ. හරිද? පංච උපාදානස්කන්ධයේ තුවාලයක් වගේ. මේ රිදෙන්නේ ඒ තුවාලේ තමයි. මං හොද්දට පාරගෙන තියෙන්නේ. සැරෙන් සැරේ පින්වත්නි අපි මොනවා හරි බැඳීමක් හින්දා හරි තරහක් හින්දා තරහ කියන්නේත් බැඳීමකම තවත් ප්‍රතිඵලයක් තමයි. අපි මේකට තණ්හාවක් කියලා කියමු. අපිට කුමන හෝ තණ්හාවක් හින්දා රිදෙනවා නම් යමක් හින්දා යම් තණ්හාවක් හින්දා අපිට රිදෙනවා නම් අපේ ජීවිතේ කොතනක හරි අන්න ඒ රිදීමත් එක්ක අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ රිදීම ඇති වෙනවා නම් අපේ තුල ඒ රිදීම පැහැදිලිවම වැරදි අවබෝධයෙන් හින්දා ඇති වෙන රිදීමක්. හරිද? අන්න ඒ රිදෙන හැම වෙලාවකම Tamanට දැනෙනවා නම් මේ තුවාලේ හින්දා රිදෙන්නේ. දැන් ඇත්තටම තුවාලයකට යමක් වදිනකොට රිදෙනවා නම් මං මේ වැදිච්ච එකත් එක්ක අපි තුමු මේ මොකක් හරි කවුරුහරි ගෙනලා ගහනවනේ අපි යනකොට පාර යනකොට ඇඟිලි තුවාලයක් තිබිලා ඇඟිල්ල ගලක වදිනවා. ගලත් එක තරහ යන්නෙත් නැහැ. වෙන කිසි දෙයක් එක තරහ යන්නේ නැහැ. තුවාලෙත් එක තරහ යන්නෙත් නැහැ. හොඳ වෙනකන් ඉතින් පරිස්සම් කරගන්න ඕනේ කියලා අදහස් ඇති වෙන්නේ. තුවාලේ හින්දා රිදෙනවා කියලා දැනෙනවා. ඒ වගේ පංච උපාදානස්කන්ධය රෝගයක්, පංච උපාදානස්කන්ධය ගඩුවක්, පංච උපාදානස්කන්ධය හුලක් මේ විදිහට අර රිදෙනකොට හරිද? රිදෙනකොට තුවාලේ හින්දා රිදෙනවා කියලා අදහසක් එනවා වගේ මේ වගේ පංච උපාදානස්කන්ධය මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙන හින්දා මේ රිදෙන්නේ කියලා Tamanට හැඟෙන්න ඕනේ. Tamanට රිදෙනවා කියන්නේ වචනයක් නෙවෙයි බැඳීමක් හින්දා රිදෙනවා කියලා කියන්නේ මේ දැනුත් යම්කිසි බැඳීමක් මතක් වෙනකොට තේරෙනවා නිකන් ඇදිලා ගිහිල්ලා තියෙනවා වගේ යම් පැත්තකට මගේ මනස ඇදිලා ගිහිල්ලා වගේ තේරෙනවා. අන්න ඒකින්ද රිදෙන ගතියකුත් Tamanට දැනෙනවා. මතක් වෙනකොට රිදෙන ගතියක් දැනෙනවා. ඒවත් එක්ක මොකද කරන්න ඕනේ? ඒත් එක්ක මේ තියෙන මේ තුවාලේ කියලා හැඟීමක් එන්න ඕනේ. තුවාලේ හින්දා මේ රිදෙන්නේ කියලා හැඟීමක් එන්න ඕනේ. හරිද? අන්න ඒක අපි හදාගන්න බලන්න අන්න එවැනි මානසික තත්ත්වයක්. එතකොට ඒක වනයක්, ඒක ගඩුවක්, ඒ විදිහට මේක තේරුම් ගන්න මේක රෝගයක් කියලා තේරුම් ගන්න. රෝගයක් වුණාම අපි මොනවද කතා කරේ? ඒක හේතු තිබ්බොත් ඇති වෙනවම හේතු තිබ්බොත් ඒක ඒ රෝගය ඇති වෙනවමයි. ඒ වගේම ඒ හේතු තිබ්බොත් විතරන්නේ අනිත් රෝග ඇති කිරීමට හේතු වෙන හැටි ගැන අපි කතා කරා. ඉතින් ඒ වගේ මේ එක කෙලෙස් ධර්මයන් ගැන ඔය වගේ හැඟීම් උපදවාගෙන ඒ හැඟීම අර Tamanට පීඩාකාරී දේ ඇති වෙනකොට ඒ ඇති වෙන දෙයත් එක්ක ඒ හැඟීම මේ 40 ආකාරයක මෙනෙහි කිරීම තුලින් ලැබෙන හැඟීම අලවා තබන්න උත්සාහ කරන Tamanට රිදෙනකොට මේ වයින් උත්තර සපයන්න. මේ ගෙඩියක් වගේ හින්දා ගෙඩිය හොදනොත් මේක හරි. මේක හුලක් වගේ හින්දා හුල ගලවලා දැම්මනම් මේක හරි. අන්න ඒ වගේ Tamanට අර විසඳුම ධර්මයේ තුලින් තියෙන බව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද දවසේත් අපි යම් කාරණාවක් හරි මේ ගැන සාකච්ඡා කරනවා. ආබාධතෝ කියලා සඳහන් කරලා තියෙනවා ධර්මයේ ආබාධයක් වගේ කියලා. හරිද? යම් කිසි ආබාධයක් හැදිලා තියෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒ හැදිලා තියෙන ආබාධය තියෙන කෙනාට සාමාන්‍ය පරිදි වැඩ කරගන්න බෑ. කකුලේ ආබාධයක් නම් ඇවිද ගන්න බෑ. අතේ ආබාධයක් නම් ඒ අතින් කරන වැඩ කරන්න බෑ. හරිද? කොන්දේ ආබාධයක් නම් ඒත් වැඩ කරගන්න බෑ. ඉතින් අපි දන්නවා කොහේ හරි තැනක මේ ශරීරයේ කොහේ හරි තැනක යම් ආබාධයක් ඇති වෙලා තියෙනවා නම් යම් ඉඳුම් හිටුම් ආදී වෙනදා කරන කිසිදු කටයුත්තක් කරගන්න පුළුවන් කමක් නැහැ. වෙනදා කරන කිසිම කටයුත්තක් කරන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි ආබාධිත තත්වයකට කෙනෙක් පත් වෙලා නම් එතකොට නිරවුල් නැහැ. Tamanට නිහඬව මේ වැඩේ කරගන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් එන්න ඒ තත්වයන් යටතේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය කියන එකත් ආබාධයක් හා සමානව හිතන්න. හිතන්න යමක් උපාදානය වුණොත් ලෙඩ වුණා වගේ.
ඒක තමයි හිතන්න ආබාධයක් ඇති වුණා වගේ කරදරයක් වුණා වගේ අද කකුලක් කැඩුනා වගේ. ඇයි එහෙම කියන්නේ වෙනදා වගේ කටයුතු කරන්න බෑ. හරිද දැන් ඔය නිදහසෙන් මේක හොඳ උදාහරණයක් නෙවෙයි. නමුත් යම් දෙයක් හිතන්න පුළුවන් දෙයක් හින්දා මම කියන්නේ නිදහසේ ඉන්න තරුණයෙක් විවාහ ප්‍රාප්ත වෙනවා. අන්න දැන් බැඳීමක් ඇති වෙනවා. ඒ තරුණයාම මෙන්න මෙහෙම කියනවා අපිට ඇහිලා තියෙනවා නිදහසේ ඉන්න තරුණයෙක් කියලා කියවහම එතනයි මම කිය හොඳ උදාහරණයක් නෙවෙයි කියලා. අපි කම විදර්ශනා වඩමින් ඉන්න තරුණයෙක් කියලා නැත්නම් සිත නිදහසේ තියෙන කෙනෙක්. ඉතින් ඒක මම උදාහරණයක් ගත්තා. දැන් නිදහසේ ඉන්න සාමාන්‍ය තරුණයෙක් ගත්තාම එයා කියනවා දැන් ඉතින් කලින් වගේ බෑ. දැන් ඉතින් කලින් වගේ බෑ මට වගකීම් තියෙනවා. මට දැන් එහෙම හිතෙච්ච වෙලාවට එන්න පුළුවන් කමක් නැහැ. හිතෙච්ච වෙලාවට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද එහෙම කරන්න බැරි දැන් වෙන වගකීම් වගේකට මං හිර වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ තමයි ආබාධයක් කියලා කිව්වහම ඒ ආබාධය තුල වෙනදා කරන විදිහට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. ආබාධයක් තියෙන කෙනෙකුට වෙනදා කරන විදිහට වැඩ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. වෙනදා කරන විදිහට වැඩ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ වගේ නිදහසේ ඉන්න කෙනෙක්ගේ නිදහසේ තියෙන හිතක හරිද නිදහසේ තියෙන හිතකට යම් යම් බැඳීම් ඇති වුණාම වෙනදා වගේ නිදහස් චින්තනයක්වත් නැහැ. හිතන්න ඒකෙන් සිද්ධ වෙන අනර්ථය සාමාන්‍ය ජීවිතවලුත් අපිට සාමාන්‍ය ජීවිතවලදීත් අපිට හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඒකෙන් ලැබෙන අනිසි ප්‍රතිඵලය සාමාන්‍ය ජීවිතයේදීත් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය සිද්ධි ගත්තාම විභාගයක් කරන දරුවෙක් කියලා හිතන්න පොඩ්ඩක්. හරිද? විභාගයක් කරන දරුවෙකුට ඊටාම හොඳින් එයා ඒකාග්‍රභාවයකින් පාඩම් කරමින් ඉන්න කාලය තුල ඔන්න මොකද වෙන්නේ? එයාට යම් කිසි අදහසක් ඇති වෙනවා වෙනත් ආසාවක් පිළිබඳව. අපි හිතමුකෝ පරිගණක ක්‍රීඩාවක් පිළිබඳව දැඩි ඇබ්බැහිවීමක් සිද්ධ වෙනවා කියලා. එතකොට එහෙම නැත්නම් අනවශ්‍ය සම්බන්ධතාවයක් ඇති කරගන්නවා කියලා බලන්න යාගේ අපි කියන යාගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා කියලා. ඒක අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නේ ඇයි ඒ කඩාකප්පල් වෙන්නේ අන්න අර වෙනත් පැත්තකට ඇතිවෙච්ච බැඳීම හින්දා ඒක හරියට ආබාධයක් ඇති වුණා වගේ. දැන් වෙනදා වගේ නිදා ගන්නත් නෑ. දැන් බලන්න ආබාධයක් ආවම නිදා ගන්න බෑ. ඒ වගේ යම් දෙයකට ඇබ්බැහි වුණාම නිදි මරාගෙන ඒක කරන්න වෙනවා. සමහර අය ඉන්නවා සමහර දේවල්ට ඇබ්බැහි වෙලා රාය නිදි මරාගෙන ඇබ්බැහි වෙච්ච දෙයට සාධාරණ ඉෂ්ට කරගන්න ලොකු දේවල් වගේක් කරනවා. එතකොට අපිට හරීම ගැටලුකාරී තත්ත්වයක් තමයි උදා වෙන්නේ මේ කරන වැඩෙත් එක්ක. මොකද වෙන්නේ යම් කිසි ආකාරයකින් ඒ ඇබ්බැහිවීමක් වුණාට පස්සේ ඇබ්බැහිම කියලා ගමු අපි. එයාට එකෙන් ගැලවෙන්න බැරි වෙනකොට නිදි මරන්න වෙනවා. දැන් ආබාධිතයාට නිදි මරන්න වෙනවා. ඊළඟට එයාට වෙනදා කරපු වැඩ කරන්න බෑ ඇබ්බැහිවීම හින්දා. කොහොම හරි අර පැත්තට යන්න වෙනවා. ඉතින් ඒ වගේ ඒ ඇබ්බැහිවීම දැන් අපි තුමුකෝ සුරාපානය කරන්න නැති කෙනෙක් සුරාපානය කරන මට්ටමටපත් වුණා. පත් වුණාට පස්සේ එයාට සතියකට දෙසරයක්වත් මේ කාරණාව කරන්න ඕනේ. ඉතින් ඒකින්ද වෙනදා වගේ සතිය වෙනදා වගේ වැඩ කරන්න බැහැ. හරියනේ ආබාධයකට ලක් වුණා වගේ. ඉතින් මේ පංච උපාදානස්කන්ධය තුල සිද්ධ වෙන මේ නැවත නැවත අවශ්‍යතාවය ඇති වෙන ස්වභාවයේ තියෙන මේ පංච උපාදානස්කන්ධය ඇලුනොත් වෙනදා නැගිට වෙලාවට නැගිට ගන්න බෑ. වෙනදා නිදාගත් වෙලාවට නිින්ද යන්නේ නැහැ. වෙනදා ක්‍රියාකාරකම් වල ලොකු වෙනස්කම් වගේක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ මේ ඇති වෙන ආබාධිත තත්වයක් වගේ ඒක නිකන් තීන මිද්දේ හටගත්ත කෙනාට තීන මිද්දේ කියන අකුසලයෙන් බැට කන කෙනා පැහැදිලිවම රෝගියෙක් වගේ. අද කුසීත වස්තු කියලා කියන්නේ පැහැදිලිවම රෝග වගේ. ඒකින්ද ටිකක් ලොකු අපහසුතාවයන් වලට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපේ ඔය කියන මේ කියන මානසික තත්ත්වය අපි හදාගත්තේ නැත්තම් ආබාධ වලට ලක් වුණා වගේ. එතකොට පංච උපාදානස්කන්ධය ගැන එහෙම දැනෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ආබාධ වගේ. පංච උපාදානස්කන්ධය තමන්ගේ පැත්තෙන් නිවැරදිව ඔය වගේ ලක්ෂණ වලින් තේරුම් ගත යුතු තියෙනවා. ඒ හැඟීම උපදින්න ඕනේ. ඒ හැඟීම කකුලක් කැඩිලා ආබාධ වෙනවා මොනවා හරි දෙයක් වෙලා ආබාධයක් වෙනකොට
ඒ හැඟීම උපද්දවා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද? ආබාධයක් ඇති වෙනවා කියනකොට අපිට ඇති වෙන හැඟීමක් තියෙනවා නම් ඒ හැඟීම හා සමාන හැඟීමක් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තේරෙනකොට දැනෙනකොට. හරිද? මේක ගැන අපි නැවත සිතමු. අපේ ජීවිතය ඉතාමත්ම නිවැරදි කරගන්න අපිට පුළුවන්කම තියෙනවා නම් ඔන්න ඔය කියන මානසික වෙනසයි ඒ නිවැරදි කර ගැනීම සඳහා අපිට අවශ්‍ය කරන්නේ. ඒ මානසික වෙනස තුළින් අපිට මොකද වෙන්නේ? අර වෙනදා වගේ ඊටාම තද බල නොසන්සුන්කම් ඇතිවන්නේ නැහැ. ඒක තමයි ටික ටික ශාන්ත වෙනවා කියලා කියන්නේ. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා කියන්නේ මේ තියෙන මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙන අපූර්ව කාරණාවක් විදර්ශනාවත් එක්ක අපිට ඇති වෙන. දැන් ආබාධයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ආබාධයක ඇලෙන්නේ නැහැ. ආබාධ කරේ අපි කලකිරෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය ආබාධයක් වගේ දැනෙනකොට ඒ ආබාධය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අනේ මට ආබාධයක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අනේ මට මේ ආබාධය මෙහෙම්මම තිබේවා කියලා තියෙන ආබාධය පිළිබඳව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේ ලැබිලා තියෙන ආබාධය කොයි වෙලාවෙද හොඳ වෙන්නේ කියලා තමයි අදහසක් තියෙන්නේ. එතකොට ඒ වගේ තත්ත්වයන් තිබියදී අපිට එහෙම මානසිකත්වයක් මේ භෞතික ලෝකයේ පිළිබඳ එවැනි මානසිකත්වයක් ඇති කරගන්නටයි අවශ්‍ය කරන්නේ. ඒ මානසිකත්වය ඇති කර ගැනීම තමයි අපේ ජීවිතේ පරම අරමුණ. ඉතින් ඒකට තමයි අපි ගොඩාක් වෙහෙස වෙන්න ඕනේ. ඒකද උත්සාහ කරන්ඩ ජීවිතය අවබෝධ කරගන්න හැම වෙලාවකම ජීවිතයේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒකට මේ චත්තාලීසාර භාවනාව කොච්චර වැදගත් වෙනවද? මේ මහා චත්තාලීසාර භාවනාව තුළින් අපි හැම පැත්තකින්ම උත්සාහ කරනවා සිත තමන්ගේ පැත්තේ යහපත් පැත්තේ වැඩ කරන විදිහට හදාගන්න. එහෙම නැති වුණොත් අපි හැමදාම දුකටපත් වෙලා ජීවත් වෙන්න වෙනවා. මේ එකක් ඇති පින්වත්නි, මේ එකක් ඇති ධර්මයේ එහෙම සඳහන් වෙනවා. ඒ කියන්නේ ආබාධයක කියලා කියන තැනින් ඉඳන් පටන් අරගෙන අර අනුලෝමික ශාන්තිය කියන තැනට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට 40 ආකාරයක මෙනෙහි කිරීමක් කරොත් කොහොම තියේද? ඒකද මේවා කරලා බලන්න Tamanට රිදෙන තැනදී මේක ලෙඩක් කියන එක, මේක ආබාධයක් කියන එක මතක් වුණොත් මේක ආබාධයක් එන එක සුව කරන්න පුළුවන් එකක්. මේක සුව කරන්නේ අර තව පාර ගන්න එක නෙවෙයි. බැඳීමක් තියෙන තැනක ඒ බැඳීම තියෙන කෙනා නැවත නැවත දකින්නවා කියන්නේ අර තුවාලේ නැවත පාරනවා කියන එකමයි. හරිද? මොන විදිහට දකින්නවා නන්ද? තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නයෙන් දකින්නවා නම්. ඒතකොට නැවත පෑරෙනවා කියන එක ඉතින් ඒක හොඳ වෙන්නෙම නැහැ. ඒක හොඳ කරගන්න නම් නැවත පාර ගන්නේ නැතුව ඉන්න ඕනේ. ආබාධය සුව වෙන ආකාරයට ප්‍රතිකාරයක් කරන්න ඕන. ආබාධයක් තියෙනවා නම් ආබාධය ඉබේ සුව වෙන්නේ නැහැ. ඒකට පිළිවෙතක් තියෙනවා. එක්ක තමන් ඒ පිළිවෙත තුළ ඉන්න ඕන. ඉක්මනට සුව වෙන්න නම් මොනවා හරි ප්‍රතිකාරයක් කරන්න ඕන. ඒ වගේ තමන්ගේ හිතේ තියෙන දුක්ඛිත තත්වයන් ඇති වෙන ආබාධ තිබේ නම් ඒ ආබාධ නැති කරන්න ප්‍රතිපත්තියක් තියෙනවා. අන්නේ ප්‍රතිපත්තිය අනුගමනය කරේ නැත්නම් කිසිම ඇබ්බැහියකින් අයින් වෙන්න පුළුවන්කමක් තමන්ට නැහැ. කිසිම ඇබ්බැහියකින් අයින් වෙන්න පුළුවන්කමක් තමන්ට නැහැ. ඉතින් ඒවා ඉතා හොඳින් තේරුම් අරගෙන ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සූපත් කරගන්නට අපි අපේ මානසිකත්වය ඉතාම හොඳින් වර්ධනය කරගන්න ඕනේ. මානසිකත්වය හොඳින් වර්ධනය කරගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරන පින්වන්ත අයට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන හැකියාව ලැබෙන්නේ බැතිබර දායකත්වයන් ලබා දෙන පින්වන්ත පිරිසගේ බැතිබර අනුග්‍රහය නිසාවෙන්. ඉතින් ඒ අයට තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න වාරයක් ගානේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත අය ජීවිතය නිවැරදි කරගන්න වාරයක් ගානේ අර මේ ධර්මය තමන්ගේ නිවසට අරගෙන යන්න දායකත්වයේ දරපු ඇත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. මොකද ජීවිතය නිවැරදි කරගන්නකොට අපාගාමී ගමනෙන් අත මිදෙන හින්දා, අනාගතයේ එන්න තියෙන බොහෝ දුක් නැති වෙන හින්දා. ඉතින් ඒ ආකාරයට අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ නොකලත් පින් සිද්ධ වෙච්ච වැඩපිළිවෙලක් දියත් කරපු ඒ පින්වන්ත කල්යාණ මිත්‍ර දායකයන්ට ඔබ අප හැම දිනාම තුල ජනිතුනා වූ සීල පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ අත්න්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරන සැදැහැති පිරිසක් කියලා විතරයි. දෙපාර්ශ්වයේ මිය පරලෝ යන්නට යෙදුන ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, සුදීවත සිටින නෑහිත මිතුරන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, අප සැම බොදු මගට හැරවීමට අපරිමිත වෙහෙසක් දරන දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කිරීමට ලැබේවා කියන අරමුණනුත් ඒ වගේම අපේ ජයමග කාර්ය මණ්ඩලයට හා ලක්වාසී ලෝවාසී සැමට ධර්ම අවබෝධ වේවා කියන අරමුණෙන් තමයි නම් ගොත් වශයෙන් කිසිවක් සඳහන් කරන්නේ නැතුව පොදු අරමුණු විතරක් සඳහන් කරමින් අද දවසේ දායකත්වය ලබා දීලා තියෙන්නේ. තමන් බාහුබලයෙන් උපයාගත් ධනෙ විපෑදම් කරලා වෙන් කරගත් ගුවන් කාලය ධර්මය අවබෝධය සඳහාම ධර්මය දේශනාව සඳහාම යොමු වේවා කියන පරම අරමුණෙන් තමයි ඒ කල්යාණ මිත්‍රයන් ඒ දායකත්වය ලබා දීලා තියෙන. ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මේ පරිලෝකියත් අතර මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම